මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්ධකාරයේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධ ගුවන් විදුලි ධර්ම දේශනාව. සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාට. බෞද්ධ ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනාව පැවැත්වීමට මැදිරි පරිශ්‍රයට වැඩම කොට වදාළ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි සියලු දෙනා ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. අද ධර්මදේශනාවේ සදැහැති දායකත්වය චිත්‍රලතා ගුණවර්ධන මහත්මිය, අමිල බානුක ගුණවර්ධන මහතා, මෙලින්ද ගුණවර්ධන මහතා, චාමරී ලයෝනි මහත්මිය ඇතුළු පින්වත් පිරිස සම්පූර්ණ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. ධර්ම දේශනාව ශ්‍රවණයට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණීන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවම්පි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණංති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන්නේ චිත්‍රලතා ගුණවර්ධන මහත්මනිය, ඒ වගේම අමිල භානුක ගුණවර්ධන පුතණුවන්, මිලින්ද ගුණවර්ධන පුතණුවන්, චාමරී ලයෝනි ලේලිය කියන මේ පින්නතුන් ඒක රාශී වෙලා විශේෂයෙන්ම 2012 7 වෙනි මාසේ 11 වෙනිදා අභාව ප්‍රාප්ත වන්නට යෙදුන ප්‍රේමතිලක ගුණවර්ධන මහත්මයා, දාබර ස්වාමි පුරුෂයාණන්, දාබර පියාණන් වහන්සේ, මාමණ්ඩියේ ශ්‍රේෂ්ඨ ඥාතිවරයාණන් සිහිපත් කරලා එතුමාගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණය වෙනුවෙන් එතුමාට පින් අනුමෝදන් කිරීමටත්, ඒ වගේම දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් කියන අරමුණු පෙරදරි කරගෙනයි මේ උතුම් පින්කමෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ. අද ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ අපි හැමෝම දන්නා දෙයක් පිළිබඳව නොදන්නා කාරණා ටිකක්. මා මාතෘකා වශයෙන් ප්‍රකාශ කරපු ගාථාව හොඳට අහගෙන හිටියේනම් කුමක් ඇසුරු කරගෙනද අද දේශනාව පවත්වන්නේ කියන එක ඔයයන්ට වැටහෙනවා. මෙතන ඉන්න ගොඩාක් අය මේ ගාථාව නිතර කියලා පළපුරුද්දක් තියෙන අය. මාතා යථා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණ. කියන්න බලන්න මේ ගාථාව කොහෙද තියෙන්නේ? කරණීය මෙත්ත සූත්‍රය. එතකොට අද මම කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ කරණීය මෙත්ත සූත්‍රානුසාරයෙන් මෛත්‍රී භාවනාව හරියට කරන්නේ කොහොමද කියලා. මොකද අපි මේ ගොඩාක් සාම්ප්‍රදායික මෛත්‍රී භාවනා වැඩිම තුල මේ සූත්‍රයෙන් කියවන පිළිවෙලට නෙවෙයි ඒ භාවනාව වඩන්නේ. තව විදිහකින් කියනවා නම් කරණීය මෙත්ත සූත්‍රය කියලා කියන්නේ මෛත්‍රී භාවනාව හරියටම කරන්නේ කොහොමද කියලා දේශනා කරපු හොඳම කර්මස්ථානය. ඉතින් ගොඩාක් අය අද කාලේ මෛත්‍රී භාවනාව කළාට මේ කර්මස්ථානයට අනුකූලව නෙවෙයි මෛත්‍රී වඩන්නේ. ඒ නිසා හැමෝම දන්න මේ සූත්‍රය ගැන අපි නොදන්න කාරණා ටිකක් ඉගෙන ගැනීම තමයි අද මේ වෙලාවේදී කරන්නට අපි අපේක්ෂා කරන්නේ. දැන් සූත්‍රයේ නම කරණීය මෙත්ත. සූත්‍රය කොහොම කිව්වොත්ද හරි? දැන් සමහරු මට ඇහිලා තියෙනවා කරණීය මත්ත කුසලේන කියලා කියනවා. සමහරු කරණීය මෙත්ත කුසලේන කියලා කියනවා. මොකක්ද ওই දෙකෙන් හරි? කරණීය මත්ත කුසලේනද කරණීය මෙත්ත කුසලේනද? කරණීය මත්ත කුසලේන තමයි හරි. කරණීය මෙත්ත සූත්‍රයේ නම වුණාට සූත්‍රයේ කියනකොට කියන්නේ කරණීය මත්ත කුසලේන කියලා. අත්ත කුසලය කියන්නේ නිවන. නිවන කැමති කෙනා විසින් කියන එක තමයි අත්ත කුසලේන කියන්නේ.
යම් කිසි නිවනක් තියෙනවා නම් අන්නේ නිවන සාක්ෂාත් කර ගැනීමට කැමැති කෙනා විසින් කරණීයං කළ යුතු කාර්යභාරය තමයි මෙතෙන්දි සඳහන් කරන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් මෛත්‍රී භාවනාව කරලා නිවන් සුව සාක්ෂාත් කරගන්න කැමති නම් අන්න එයා විසින් දියුණු කරගත යුතු ගුණාංග සමුදායක් තමයි ඉස්සෙල්ලාම කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒක තමයි ওই සක්කෝ උජූජ ආදි වශයෙන් සඳහන් කරන්නේ. පින්වත්නි, මෛත්‍රී භාවනාවේ ප්‍රධානම කොටස් දෙකක් තියෙනවා. මොකද්ද කොටස් දෙක? එක මෛත්‍රිය වැඩිම, දෙක මෛත්‍රිය පැතිරවීම. වඩනවා කියන්නේ මොකද්ද? වඩනවා කියන්නේ දියුණු කරනවා කියන එක, වර්ධනය කරනවා කියන එකයි. එතකොට වර්ධනය කරන්නේ, දියුණු කරන්නේ කා තුලද? තමා තුල. මෛත්‍රිය දියුණු කරගන්න ඕන තමා තුල. ඒතර තමා තුල දියුණු කරගත්ත මෛත්‍රිය දෙවැනි අවස්ථාවේදී මොකද කරන්නේ? පතුරවන්න ඕන. තමා තුල මෛත්‍රියක් දියුණු වෙලා නැත්නම් Tamanට මෛත්‍රිය පතුරවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම තමා තුල මෛත්‍රිය ඇති කරගන්න ඕන. තව විදිහකින් කියනවා නම් තමාට මෛත්‍රී සහගත වෙන්න ඕන. තමන්ට මෛත්‍රියක් නැති කෙනෙකුට අනිත් අය උදෙසා මෛත්‍රිය පතුරවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම තමා තුළ ඒ මෛත්‍රිය ඇති කර ගන්න ඕන. එතකොට පින්වත්නි, දැන් ඔන්න මතක තියාගන්න මෛත්‍රී භාවනාවේ ප්‍රධාන කොටස් දෙකයි. මෛත්‍රිය වැඩිමයි, මෛත්‍රිය පැතිරවීමයි. මෛත්‍රිය තමා තුළ වඩන කෙනා මම මෙන්න මේ කියන ගුණධර්ම වලින් යුක්ත වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්න. මම හැකියාවත් එක් වෙනවා කියලා අදිෂ්ඨාන කරන එකට තමයි සක්කෝ කියන්නේ. මම කායික ඍජු ගතියත් එක් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඒකට තමයි උජු කියන්නේ. මම මානසික ඍජු ගතියත් එක් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඒකට කියන්නේ මොකක්ද? සූජූච කියලා. මම අනිත් අය කියන දෙයට අහුම්කම් දෙනවා, සුවච වෙනවා කියන එක තමයි සුවචෝ කියලා කියන්නේ. ඒ ඇති කරගන්න අදිෂ්ඨානය. මම මෘදු ගතියත් එක් වෙනවා කියලා අදිෂ්ඨාන කර ගැනීම තමයි මුදු කියන්නේ. මම අධික මානය අඩු කරගත්ත කෙනෙක් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඒකට තමයි අනතිමානී කියන්නේ. මම ලද දෙයින් සතුටු වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඒකට තමයි සන්තුස්සකෝ කියන්නේ. මම පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙනවා කියලා තමන්ම අදිෂ්ඨාන කරගන්නවා. ඒකට තමයි සුභරෝ කියන්නේ. ඊට පස්සේ මම අල්ප වූ කටයුතු ඇත්තෙක් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඒකට තමයි අප්පකිච්ඡෝ කියන්නේ. මම සැහැල්ලු දිවි පැවැත්මක් ඇති කෙනෙක් වාසය කරනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඒකට තමයි සල්ලහුක වුත්ති කියන්නේ. ඊළඟට මම ශාන්ත ඉන්ද්‍රියන් ඇත්තෙක් වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඒකට තමයි සන්තින්ද්‍රියෝ කියන්නේ. ඊට පස්සේ මම ස්ථානෝචිත ප්‍රඥාව, තැනට සුදුසු නුවණින් කටයුතු කරන කෙනෙක් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඒකට තමයි නිපකෝ කියන්නේ. ඊළඟට මම දර දඬුකම් නැති කෙනෙක් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඒකට තමයි අප්පගබ්භෝ කියන්නේ. ඊළඟට මම කුලයන්ට ගිජු නොවූ එක් වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඒකට තමයි කියන්නේ කුලේසු අනනුගිද්ධෝ. ඊළඟට අවසාන කාරණය, මම නුවණැති අය දොස් කියන පුංචි වැරද්දක්වත් කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් කරගන්නවා. ඒකට තමයි කියන්නේ නච කුද්දං සමාචරේ කිංචයේන විඤ්ඤූ පරේ උපදෙයම්. දැන් මේ ඔක්කොම මොනවද? මේ ඔක්කොම අදිෂ්ඨාන. අදිෂ්ඨාන කියලා කියන්නේ තමා තුළ ඇති කරගන්න දැඩි වූ සිටිවිලි.
සාමාන්‍යයෙන් කියන්න බලන්න අපි අදිෂ්ඨානයක් කරන්නේ ක්‍රියාවක අවසානයේද ආරම්භයේද? අදිෂ්ඨාන කරන්නේ ආරම්භයේ. ප්‍රාර්ථනා කරන්නේ සාමාන්‍යයෙන් ප්‍රාර්ථනා කරන්නේ කොයි වෙලාවටද? ක්‍රියාව ආරම්භයේද අවසානයේද? අවසානයේ. ක්‍රියාව කරලා වුණාට පස්සේ දැන් නිවන් සප ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනෝනේ සාමාන්‍ය හොඳ දෙයක් කළේ ඉවර වුණාමද කලින්ද? ඉවර වුණාට පස්සේ පින්කමක් ඉවරලා වුණාට පස්සේ ප්‍රාර්ථනා. දැන් ওই ප්‍රාර්ථනාවෙනුයි අදිෂ්ඨානෙනුයි වැඩිම ප්‍රබල මොකද්ද? අදිෂ්ඨාන. ඒකනේ අදිෂ්ඨාන පාරමිතාවකුත් නේද? ප්‍රාර්ථනා කරලා නිකන් හිටියයි කියලා ලැබෙන්නේ නැහැ. මට නිවන් සප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා පැත්තකට වෙලා වාඩි වෙලා හිටියයි කියලා නිවන් සප ලැබෙනවා. එහෙම ලැබෙනවා නිවන් දකින්න කොච්චර ලේසිද? නේද? දැන් කිකිලියක් බිත්තර ටික දාලා ඉවර වෙලා රකින්නේ නැතුව පැත්තකට වෙලා බිත්තර වලින් පැටව පැමිණේවා කිය ප්‍රාර්ථනා කර කර හිටනවා. පැටව වෙනවා. පැටව වෙන්නේ නැහැ. පැටව එන්න නම් බිත්තර දාලා ඒක උණුසුම් කරලා රැකලා කුකුල් ගඳ ගස්සවලා ඒක මෝරන්න අවස්ථාව ලබා දෙන්න ඕන. එතකොට තමයි පැටව ටික එන්නේ. ඒ තමන්ගෙන් කෙරෙන්න ඕන කාර්යභාරය කරාට පස්සේ ආයි කුකුල් පැටව පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරන්නත් ඕනේ. වැඩේ හරියට කරලා තිබ්බනම් ප්‍රතිඵල ඉබේම එනවා. කිකිලි ප්‍රාර්ථනා කළත් නැතත් පැටව ටික බිත්තරේ කටුව කඩාගෙන එළියට එනවා. අන්න ඒ වාගේ නිවන කියන එකත් එහෙමයි. නිවන කියන එක ප්‍රාර්ථනා කළත් නොකළත් අදිෂ්ඨානශීලීව ඒ නිවනට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා තියෙනවා නම් ඒක નિરાයාසයෙන්ම ලැබෙනවා. ඒතර දැන් අපේ බෞද්ධය ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මේ ප්‍රාර්ථනාවෙන්ම සියල්ල සිද්ධ වෙනවා කියලා. ඒ නිසා ඔය මොකක් හරි පින්කමක් එහෙම කළා ඉවර වෙලා ලැබෙන වෙලාවක ලැබෙන්න තෑ කියලා ප්‍රාර්ථනා කරලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. නිවන කියන්නේ එහෙම ප්‍රාර්ථනා කරලා ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට මේ මෛත්‍රිය තුලින් ද්වේෂය නැති කරලා කෙලෙස් නැති කරලා නිවන් දකින්නට බලාපොරොත්තු වෙන එක්කෙනා මගේ හිතේ තරහ නැති වේවා කිය ප්‍රාර්ථනා කර කර හිටියයි කියලා තරහ නැති වෙන්නේ නැහැ. දැන් හොඳට කල්පනා කරලා බලන්න. ඔය ඇත්ත මෛත්‍රී භාවනාව කොච්චර කල් ඉඳලා කළා තියෙනවද? දැන් මෙතන ඉන්න අය ඇහුවොත් කියයි මොන්ටිසෝරි යන කාලේ ඉඳලා මෛත්‍රී භාවනාව කළා තියෙනවා. නේද? කොහොමද කළා තියෙන්නේ? මාමින්ම සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙතොම කියලා තියෙනවා. දැන් හොඳට කල්පනා කරලා බලන්න මොන්ටිසෝරි යන කාලේ ඉඳලා ඕක කියලා තියෙනවා. දැන් සියලු සත්වයන්ගේ වෛර නැති වෙලාද? දැන් එහෙමනම් මෙච්චර කාලයක් ඔය කියපු එකේ ප්‍රතිඵලයක් විදිහට සියලු සත්වයන්ගේ වෛර නැති වෙන්න එපා. දැන් මොකද වෙලා තියෙන්නේ? දන්න තරමට වෛර නැති වෙනවට වැඩි එන්නේ වෛර වැඩි වෙලා. නේද? සියලු සත්වයන්ගේ අර්බුද කලබල කොච්චර තියෙනවද එක එක ඒවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි ප්‍රාර්ථනා කළ පමණින්ම එක වෙන්නේ නැහැ. එතකොට එහෙනම් මොකටද අපි මේ ප්‍රාර්ථනා කරන්නේ? ප්‍රාර්ථනා කරන්නේ එහෙම ප්‍රාර්ථනා කරනකොට අනිත් අයගේ වෛරය හිතේ නැති වුණාට අපේ හිතට හොඳයි. නේද? අපේ හිතේ හොඳ සිතිවිල්ලක් පහළ වෙනවා. ඒකයි. ඒ නිසා මේ ප්‍රාර්ථනාවට වැඩිය මෛත්‍රී භාවනාවේදී තමන්ට මෛත්‍රී කරනකොට අර මෛත්‍රී වඩනවා කියලා මම කිව්වේ. එතකොට මොකද්ද කරන්න ඕන? අදිෂ්ඨාන කරන්න පුරුදු වෙන්න. මම වෛර නැත්තේක් වෙම්වා තරහ නැත්තේක් වෙම්වා කියලා හිතනවට වැඩිය පුරුදු වෙන්න මම වෛර නැත්තේක් වෙමි කියලා අදිෂ්ඨාන කරා. මම තරහ නැත්තේක් වෙමි කියලා අදිෂ්ඨාන කරා. එතකොට දැන් අදිෂ්ඨානය කරන්නේ ක්‍රියාවට කලින්නේ. එතකොට මේ අදිෂ්ඨානය සඵල කරගන්න, සාක්ෂාත් කරගන්න, ඒ අදිෂ්ඨානය ඇති කරගත් ආකාරයටම හැසිරෙන්න උනන්දු වෙනවා. එතකොට මම වෛර නැත්තේක් වෙමි කියලා අදිෂ්ඨාන කරගත්ත එක්කන කවුරු වෛර කළත් මං වෛර කරන්නේ. නේද? කවුරු හරි ඒ වගේ කෙනෙකුට බැන්නොත් එයාට එක සැරේට මතක් වෙනවා. මොකද්ද? මම වෛර කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ඇතිව ඉන්න එක්කෙනෙක්. අන්නේ අදිෂ්ඨානයට අනුව මං ක්‍රියාත්මක වෙන්න ඕන දැන්
කියලා එයා අර මෛත්‍රිය ඉස්මතු කරගන්න උත්සාහවත් වෙනවා. අර මම වෛර නැත්තේක් වෙම්වා කියන එක නිකන් කාට හරි බාර දීලා පැත්තකට වෙලා ඉන්නවා වගේ. හා පුළුවන් වෙලාවක මාව වෛර නැත්තේක් කරලා දෙන්නකෝ එතකම් මම පොඩ්ඩක් කූල් එකේ ඉන්නම් කියලා වගේ. වෙන එක්කෙනෙකුට පවරලා ඇඟ බේරගෙන ඉන්නවා වගේ වැඩක් එතන තියෙන්නේ. අර ක්‍රියාවත් එක්ක සක්‍රීය මැදිහත් වීමක් නැහැ. ඒ නිසා ඔන්න අදිෂ්ඨාන කරන අනිත් දවසේ පුරුදු වෙන මෛත්‍රී භාවනා කරනකොට. දැන් ඕක pāli භාෂාවත් එක්ක බැලුවත් ඒකේ විරෝධයක් නැහැ. පාලියෙන් මෛත්‍රී කරනකොට කියන අහං අවේරෝ හෝමි මම වෛර නැත්තේක් වෙමි. හෝමි කියන එක අපිට ප්‍රාර්ථනාව විදියට යොදන්නත් පුළුවන් අදිෂ්ඨානයේ විදියට යොදන්නත් පුළුවන්. ඒතකොට ප්‍රාර්ථනාවට වැඩි අදිෂ්ඨානයේ ප්‍රබල නිසා අපිට ඕනක් කොහොම හරි කරලා අපේ හිතේ තරහ නැති කරගන්න ඕන නිසා අපි ඒක අදිෂ්ඨාන කරගන්න. මම වෛර නැත්තේක් වෙමි, තරහ නැත්තේක් වෙමි, ක්‍රෝධ නැත්තේක් වෙමි කියලා එහෙම පුරුදු වෙන්න. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? අපට පුළුවන් අප වෙනුවෙන් අදිෂ්ඨාන කරන්න. අනිත් අය වෙනුවෙන් පුළුවන් ද අදිෂ්ඨාන කරන්න. අනිත් අය වෙනුවෙන් අදිෂ්ඨාන කරන්න අපිට බෑ. නේ? මම වෛර නැත්තේක් වෙමි, තොපි වෛර නැත්තෝ වෙව් ගියේ මෛත්‍රී භාවනා කරන්න බෑනේ. ඒ අයට මෛත්‍රී කරනකොට මොකද කරන්න තියෙන්නේ? අන්න එතන ප්‍රාර්ථනාව. සියලු සත්වෝ වෛර නැත්තෝ වෙත්වා. එතකොට ඒ ප්‍රාර්ථනාවේදී වෛරය නැති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. එහෙම වුණේ නැහැ කියලා වෛරය නැති වුණේ නැහැ කියලා අපිට ගැටලුවක් නැහැ. ඇයි ගැටලුවක් නැත්තේ? අපි අපේ හිත පිරිසිදු කරගෙන ඒක කරන්නේ. ඒතර මේ වෛරය මේ මෛත්‍රිය අපි කරන්නේ මොකටද? මෛත්‍රී කරන්නේ වෙන මොහොකටවත් නෙවෙයි. අපේ හිතේ තියෙන තරහ නැති කරගන්න. දැන් ලංකාවේ ගොඩාක් මිනිස්සු මෛත්‍රී කරන්නේ ඒකට නෙවෙයි. ලංකාවේ ගොඩාක් මිනිස්සු මෛත්‍රී කරන්නේ මොකද? ආවලා මාත් එක තරහයි ඒ තරහ නැති කරගන්න මම එයාට මෛත්‍රී කරනවා කියලා. දැන් අපි මෛත්‍රී කරන්න පුරුදු වෙලා ඉන්නේ මේ අනිත් අයගේ හිතේ තියෙන තරහ නැති කරන්න. ඒක අපිට කරන්න පුළුවන්. ඒක කවදාවත් අපිට කරන්න බෑ. මතක තියාගන්න. බාහිර පුද්ගලයෙකුගේ හිතේ තියෙන නරක සිතිවිලි බලහත්කාරයෙන් අපිට ඉවත් කරන්න බෑ. එහෙම පුළුවන් නම් ඒකේ ප්‍රථම ප්‍රතිඵලය ලබන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. එහෙමනම් බුදුහාමුදුරුවෝ එක සැරේටම සියලු සත්වයන්ගේ හිත තුළ හොඳ කුසල චේතනා පහළ කරලා අකුසල සිතිවිලි අයින් කරලා දාලා නිවන් දක්කන. එහෙම කළා නම් මෙච්චර බණ කියන්න දෙයක්වත් නැහැ. නේද? එතකොට මතක තියාගන්න කිසිම කෙනෙකු බුදුහාමුදුරුවන්ටවත් බැහැ තව කෙනෙකුගේ හිතේ තියෙන නරක සිතිවිලි බලහත්කාරයෙන් ඉවත් කරන්න. බුදුහාමුදුරුවන්ට පුළුවන් එයාට එයාගේ හිතේ තියෙන නරක සිතිවිලි ඉවත් කරගන්න ඕන ආකාරයට මඟ පෙන්වන්න. ඒ මාර්ගෝපදේශනය දෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයන් වෙනුවෙන් ඒ අයගේ හිත පිරිසිදු කරලා දෙන්න පුළුවන් කමක් බුදුහාමුදුරන්ට නැහැ. ඒක තමා විසින්ම කරගත යුතු එකක්. මේ නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න තමා විසින් ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි කියන්නේ ඒකනේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන්නේ තමා විසින් ප්‍රත්‍යක්ෂ කරගන්න. විභාග නම් ඔය එක එක්කෙනා වෙනුවෙන් තව කෙනෙකුට හරි ලියන්න පුළුවන් විභාගයක් වෙනවා. නිවන කියන්නේ එහෙම බෑනේ. ඔයාට ඉතින් වයසයි අමාරුයි දැන් කල්පනාවත් හොඳ නැහැ නේ. ඔයා පැත්තකට එලින්න මම ඔයා වෙනුවෙන් නිවන් දකින්නම් කියලා. එහෙම කියන්න පුළුවන්. කියන්න පුළුවන් කරන්නේ නැහැ. එතකොට මේ හිතේ කුසලය දියුණු කරනවායි කියලා කියන එක තමන් කරගත යුතු එකක්. ඒ නිසා ඔන්න මේකත් අපේ සමාජය තුළ තියෙන වැරදි මතයක්, දුර්මතයක්. කුමක්ද? අපි මෛත්‍රී කරාම අනිත් අයගේ හිතේ තියෙන තරහ ඔක්කොම නැති වෙලා යනවා කියන එක. අපි මෛත්‍රී කරන්නේ ඇත්තටම අනිත් අයගේ හිතේ තියෙන තරහ නැති කරන්න නෙමෙයි. එහෙම එකක් කරනවා නම් එතන තියෙන්නේ එක්තරා විදිහකට බලාපොරොත්තුවක්. මොකද්ද? ඒ මිනිස්සේ මාත් එක්ක තරහයි, ඒ හින්දා මට හරි කරදරයි. මේ යා තරහෙන් ඉන්න හින්දා ඒ කරදරෙන් මිදෙන්න තමයි මම මෙයාට මෛත්‍රී කරන්නේ. බැරි වෙලාවකත් එයා කරදරකාරයෙක් නෙවෙයි නම් එයාට මෛත්‍රී කරන්නේ නැහැ.
එතකොට දැන් මේ අපි මෛත්‍රී කරන්න පුරුදු වෙලා තියෙන්නේ ආත්මලාභය පිණිස. ලෝභය පිණිස. එතන තියෙන්නේ කෙලෙස්. ඒ නිසා තේරුම් ගන්න අපි මෛත්‍රී කළ පමණින්ම මාමෙන්ම සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියලා හිතූ පමණින්ම වෛරය නැති වෙන්නේ නැහැ. හැබැයි එහෙම හිතූ පමණින්ම අපේ හිත සුවපත් වෙනවා. අනුන්ගේ හිතේ වෛරය නැතුණාට අපේ හිත සුවපත් වෙනවා. අන්නේ නිසා තමයි අපි මෛත්‍රී කරන්නේ. දැන් උදාහරණයකට ගමු. දැන් අපි මේ වටිනා ධර්ම දානමය පින්කමක් සිද්ධ කරලියොර ප්‍රාර්ථනා කරනවා මේ පුණ්‍ය බලයෙන් මීට දෙවසරකට කලින් පරලෝසපත් ප්‍රේමතිලක ගුණවර්ධන මහත්මයාට නිවන් සැප ලැබේවා කියලා. අපි ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම කිව්වොත් මේ පිනේ බලයෙන් එතුමාට නිවන් දකින්න පුළුවන්ද? ඇත්තම කතාව බෑ. එහෙම පුළුවන් නම් නිවන් දකින්න එක කොච්චර ලේසිද? නේද? වැඩි ගියමක් කරන්න ඕනේ. හොඳට ළමයි ටික හදලා ඉවර වෙලා අන්තිම කැමැති පත්‍රයෙන් ලියලා යනවා මම මරුණට පස්සේ පින්කමක් කරලා පින් අනුමෝදන් කරන්න. ඒකෙන් මම නිවන් දකින්නම් කියලා. එහෙම අපි නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කළ පමණින්ම අන් අයට පරලෝසපත් නෑයන්ට නිවන් දකින්න පුළුවන් නම් මේ සංසාරේ නිවන් දකින්නවා කියන එක මොන තරම් ලේසි වැඩක්ද? එහෙම වෙන්නේ ප්‍රාර්ථනාවක් විදිහට අපේ හිත හොඳ කරගන්න අපේ තව කෙනෙක් යහපතකටපත් වෙලා දැකලා මුදිතා ගුණෙන් යුක්ත වෙලා හිත හොඳ කරගන්න හිම ප්‍රාර්ථනාවක් කළාට අපි ප්‍රාර්ථනා කළ පමණින් අනුන්ට නිවන් දකින්න බෑ. නිවන් දකින්නවාය කියන එක තම තමන් විසින් කරගත යුතු කාර්යයක්. ඒ නිවන සාක්ෂාත් කර ගැනීමට සංසාර ගමන සුවපත් කරගන්න අවශ්‍ය මඟ වියදම් සඳහා මේ කියන පින්කම උපකාර වෙයි. එහෙම නැතුව මේ අවබෝධයටපත් වීම සඳහා මේ අනුංකරණ පින් වලින් සහයෝගයක් ලැබෙන්නේ. ඒක තමා තුලින් ඇති කරගත යුතු දෙයක්. තමාගේ නුවණ අවදි කරලා ඇති කරගත යුතු දෙයක්. එහෙම නැතුව අනුන් නිවන කියන්නේ අනුන්ගේ පින් වලින් ලබාගත හැකි දෙයක් නෙවෙයි. එතකොට අපි මේ පරලෝසපත් නෑයන්ට පින් අනුමෝදන් කරන්නේ මොකටද? නිවන් සැප ලැබේවා කියලා අර සාම්ප්‍රදායිකව අගට කිව්වට දැන් බය වෙන්න එපා මාත් කියනවා ඒක. අගට කිව්වට අපි පින් අනුමෝදන් කරන්නේ අපේ නෑයෝ යම් කිසි දුක්ඛිත තැනක ඉන්නවනම් ඒයින් අත මිදිලා සුවපත් වූ ආත්ම භාවයකටපත් වෙලා කුසල් ධර්ම දියුණු කරගන්න අවකාශ සැලසා දීම සඳහායි. ඊට පස්සේ හොඳ තැනක ඉපදිලා සීල සමාධි ප්‍රඥා වඩලා සත්‍ය අවබෝධ කරගන්න එක ඒත නැත්තාගේ වගකීම. එහෙම නැතුව අපි කරන පින්කම නිසාම එයාලට නිවන් දකින්න පුළුවන් කියලා හිතන් ඉන්නවනම් ඒක වැරද්ද. අන්න ඒ වාගේ පින්වත්නි මතක තියාගන්න අපි වෛර නැත්තෝ වෙත්වා කියලා කියූ පමණින්ම අනිත් අයගේ හිතේ වෛර නැති වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මොකද්ද අපි සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියලා හිතන ගමනේ අපි සියලු සත්වයන් එක්ක වෛර නැහැ කියන එක සියලු සත්වයන්ට දැනෙන්න සලස්සන්න පුළුවන්. අපි වචනෙන් කියන සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියලා. ඒත් එක්කම අපි හිතිනුත් හිතනවා. ඒ වගේම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද්ද? බලාගෙන ඉන්න අනිත් අයට හැඟෙන්න දැනෙන්න සලස්වන්න පුළුවන්. අහවලා ළඟ නම් ඔය තරහ මරහ නැහැ කි. කොහොමද ඒක කරන්නේ? ක්‍රියාකාරීත්වයෙන්. හිතේ තියාගෙන වෛර නැත්තෝ වෙත්වා කිය හිටියට හරියන්නේ නැහැ. ඒක කයින් වචනයෙන් වැඩ කරනකොට ඒක අනිතයට පෙන්වන්න ඕනේ. සුහදත්වය, මිත්‍රත්වය, සුහදශීලීකම පෙන්වන්න ඕනේ. අන්න එතකොට තේරෙනවා මෙයා නම් ওই වෛර පරිමහන එක්කෙනෙක් නෙවෙයි. මෙයා නම් එහෙම තරහකාරයෙක් නෙවෙයි. ලේසියෙන් කේන්ති ගන්න එක්කෙනෙක් නෙවෙයි. ආදී වශයෙන් ඇයි? එයාගේ වචන තුල, එයාගේ හැසිරීම තුල ඒක ඔප්පු වෙලා තියෙන නිසා.
දැන් ওই සමහර අම්මලා නිතර කියන කතාවක් තමයි. මොකද්ද? මගේ දරුවන්ට මගේ හිතේ තියෙන මෛත්‍රියේ තරම දන්නවනම් ආදරය දන්නවනම් මට ඔහොම කරන්නේ නැහැ. ඔය වගේ වෙනස්කම් කරන්නේ කියලා කියනවා. එහෙම කියන අය ඉන්නවනේ. මං නම් කියන්නේ එහෙම වෙනස්කම් කරනවා නම් එතනදී ඒ ළමයි සාධාරණයි. ඇයි ඒ? අම්මගේ තාත්තගේ හිතේ තියෙන දේවල් කියන්නේ අර ළමයින්ට පරිචිත විඥාන ඥානෙ නෑනේ. නේද? මෛත්‍රිය ආදරය කියලා කියන්නේ හිතේ තියාගෙන ඉන්න ඕන දෙයක් නෙවෙයි. හිතේ තියෙන්න ඕන තමයි. ඊට පස්සේ මොකද කරන්න ඕන? අනිත් අයට දැනෙන්න නම් ඒක කයින් වචනින් ක්‍රියාත්මක කරන්න ඕන. අන්න එතකොට තමයි ඒක ක්‍රියාත්මක කරනකොට තමයි දැනෙන්නේ මෙයා මෛත්‍රී සහගත කෙනෙක්. ඒක තමයි පතුරවනවා කියන්නේ මෛත්‍රිය. එහෙම නැතුව සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කිය හිත ඉන්නක නෙවෙයි. සියලු සත්වයන්ට තමා තුල වෛරයක් නැති බව ඒත්තු ගන්නන්නට සලස්වන්න ඕන. ඒක තමයි මෙතන වෛර නැත්තෝ වෙත්වා කියලා කියන්නේ. එහෙම නැතුව අපි සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියලා හිතුව පමණින් සියලු සත්වයන්ගේ වෛරය තුනී වෙලා යන්නේ නැහැ. නමුත් අප තුල සියලු සත්වයන් කෙරෙහි වෛරයක් නැහැ කියලා දැනුණහම අන්න ඒ අයත් මිත්‍රත්වයේ දෑත් අපට දිගු කරන්න ගන්නවා. ඒ අයටත් තේරෙනවා මෙයා අපිත් එක්ක තරහ එක්කෙනෙක් නෙවෙයි. මෙයා අපිත් එක්ක සුහද එක්කෙනෙක්. මෙයා අපිත් එක්ක යාළු වෙන්න කැමති කියලා අන්න ඊට පස්සේ එතෙන්දී අර තරහ මරා ඔක්කොම අමතක කරලා මිත්‍රත්වයේ කොට නැග. ඒක තමයි මෛත්‍රිය. එතකොට තමයි ලෝකයේ මෛත්‍රී පැතිරෙන්නේ. ඒ නිසා ඔන්න මතක තියාගන්න. Tamanට මෛත්‍රිය අදිෂ්ඨාන කරගන්න ඕන. අනිත් අයට ප්‍රාර්ථනා කරාට කමක් නැහැ. ඒක තුල වෙන්නේ Tamanගේ හිත පිරිසිදු වීමයි. ඊළඟට කරණීය මෙත්ත සූත්‍රයට අනුව පින්නතුනි මෛත්‍රිය ඉස්සෙල්ලාම පතුරවන්න හොඳ නැති පිරිසක් ඉන්නවා. දැන් සාම්ප්‍රදායික මෛත්‍රී භාවනාවේදී අපි මොකද කරන්නේ? මම වෛර නැත්තේක් වෙම්වා තරහ නැත්තේක් වෙම්වා ක්‍රෝධ නැත්තේක් වෙම්වා විදිහට Tamanට මෛත්‍රී වඩලා ඊට පස්සේ මොකද කරන්නේ? මාමින්ම කියලා ගන්නෙ කවුද? ඔන්න පවුලට හිතවත්ව ටික අල්ල ගන්නවා. අම්මා තාත්තා නම් ළමයි ටික අල්ලගෙන මෛත්‍රී කරනවා. ළමයි නම් අම්මාගේ දෙමාපියෝද ගුරුවරයෝද සහෝදරයෝද ඔය ආදි වශයෙන්. ඔක වැරදි. හොඳට මතක තියාගන්න ඔය ක්‍රමේ වැරදි. නිවැරදි ක්‍රමේ නෙවෙයි. ඔතන තියෙන්නේ ඇලීමයි. ඕකට කියන්නේ ගලව ගන්න ගිහිල්ලා අලව ගන්නවා කියලා. ඔන්න හොඳට මතක තියාගන්න. දැන් අපි මෛත්‍රී කරන්න ඕන මොකටද? අපි මෛත්‍රී කරන්න ඕන අපේ හිතේ තියෙන තරහ නැති කරගන්න. හරි. ඒකට මෛත්‍රී වඩන ද්වේෂය නැති කරන්න. ඊට පස්සේ ද්වේෂය නැති කරන්න මෛත්‍රී කරන්න ගිහිල්ලා මෛත්‍රී පතුරවන්න කාටද? තමන් ආදරය කරන තමන් හිතවත් අයට. එතකොට මොකද වෙන්නේ? දන්නේම නැතුව අර කට්ටියට බැඳෙනවා. ඒ කට්ටියට කැමැත්ත වැඩි වෙනවා. ඒ කැමැත්ත වැඩි වෙච්ච ගමන් මොන ආපහු ඇල්ලෙනවා. එක නරක සිතුවිල්ලකින් මිදෙන්න ගිහිල්ලා ද්වේෂය නවත්ත ගන්න ගිහිල්ලා රාගය ඇවිස්සීලා එනවා. බැඳීම ඇවිස්සීලා එනවා. අන්තිමේදී කුසලය නෙවෙයි වැඩිලා තියෙන්නේ අකුසලය. ඒවට කියන්නේ අකුසල භාවනා කියලා. කුසල භාවනා නෙවෙයි. ඔන්න බලන්න හරියට දන්නේ නැතුව භාවනා කරන්න ගියොත් වැටෙන අමාරුව. ඒ නිසා නිකන් සාම්ප්‍රදායිකව කියන්නම් වාලේ ඔහේ කියන්නේ යන්නේ නැතුව බුද්ධිමත් හොඳට කල්පනා කරලා බලලා තමයි මේව කරන්න ඕන. ඒව ඉගෙන ගන්න ඕන. අපි මෙච්චර කාලයක් දන්නේ නැත්තම් ඒ දැන් හරි දැනගත්තනේ අතීතය ගැන දොස් කී බැන කෑග ගහ ඉඳලා හරියන්නේ නැහැ. දැනගත්ත වෙලේ ඉඳලා ඒක පුරුදු කරන්නට උත්සාහවත් වෙන්න ඕන. ඔය විසුද්ධි මාර්ගයේ වැනි ග්‍රන්ථවල ඉස්සෙල්ලම මෛත්‍රිය පතුරවන්න හොඳ නැති පිරිසක් පහක් ඉන්නවා. Tamanට මෛත්‍රිය වැඩුවට පස්සේ මං කියුනේ දෙවෙනි කොටස මෛත්‍රිය පතුරවන එක කියලා. එහෙම පතුරවන්න හොඳ නැති කොටස් පහක් ඉන්නවා. ඔන්න මතක තියාගන්න කොටස් පහ. පිරිමි එක්කෙනෙක් මෛත්‍රී කරනවා නම් ගෑනු එක්කෙනෙක් මුල් කරගෙන ඉස්සෙල්ලම මෛත්‍රී පතුරවන්න හොඳ නැහැ. එතකොට දැන්නම නැතු රාගය ඇවිස්සෙලන යටි හිතේ අපිට නොතේරෙන විදිහට සියුම් විදිහට රාගය ඇවිස්සලා එනවා. ගෑනු එක්කෙනෙක් මෛත්‍රී භාවනාව කරනවා නම් පිරිමි එක්කෙනෙක් මුල් කරගෙන මෛත්‍රී කරන්න හොඳ නැහැ ඉස්සෙල්ලා. දැන් සමහර නෝනල ඉන්නවා මහත්තය නැත්තම් මහත්තය රට ගිහිල්ලා නම් ෆොටෝ එකක් ළඟ තියාගෙන මහත්තය සුවපත් වේවා කිය ප්‍රාර්ථනා.
සුවපත් වේවා කියලා හිතන්න මොකද දන්නේම නැතුව රාගය ඇවිස්සෙන්නේ. බැඳීම මහතේට තියෙන ලෙන්ගතුකම වැඩියෙන් දැනෙන්න ගන්නවා. එතකොට අකුසලයයි දිනු වෙන්නේ. ඒ නිසා එහෙම හොඳ නෑ. ඔන්න පිරිමි එක්කෙනෙක් මෛත්‍රී කරනවා නම් ගැහණු කෙනෙකුට ඉස්සෙල්ලම මෛත්‍රී පතුරවන්න හොඳ නෑ. ගෑනු එක්කෙනෙක් මෛත්‍රී කරනවා නම් පිරිමි එක්කෙනෙකුට ඉස්සෙල්ලාම මෛත්‍රී පතුරවන්න හොඳ නෑ. ඊට පස්සේ අතිශයින්ම හිතවන්තම එක්කෙනාට පවුලේ හරි කාගේ හරි ඉන්න හිතවත්ම එක්කෙනෙක් ඉන්නවනේ. එයාටත් මෛත්‍රී පතුරවන්න හොඳ නෑ. එතකොට රාගය ඇවිස්සෙනවා. ඔන්න රාගය ඇවිස්සෙන කාරණා තුනක් තියෙනවා. ඊළඟට අතිශයින්ම තරහකාරයටත් මෛත්‍රී කරන්න හොඳ නෑ. දැන් සමහරව ඉන්නවනේ කාත් එක හරි තරහ වුණාම තරහ නැති කරගන්න කියලා මෛත්‍රී කරනවා. එතකොට මේ තරහකාරයන් අතරින් අතිශයින්ම තරහකාරය කොහොමද අපි තෝරගන්නේ? එතකොට අතිශයින්ම බැනපුව මතක් වෙන්න ඕන. අතිශයින් වෙන්නේ එතකොට නේද? වැඩියෙන්ම තරහකාරය කවුද කියලා හොයාගන්න නම් වැඩියෙන්ම කවුද මේ බැනපු අය අතරින් වැඩියෙන්ම බැන්නේ කවුද මට? ගහපු අය අතරින් වැඩියෙන්ම ගැහුවේ කවුද මට? ඔය ආදි වශයෙන් හිතන්න ගියාම මෛත්‍රිය අමතක වෙලා ගහපුව බැනපුව ගැන හිත යන්න ගිහිල්ලා අන්තිමේදී ද්වේෂය වැඩි වෙනවා. අන්න ඒ නිසා අතිශයම තරහකාරයන්ටත් ඉස්සෙල්ලම මෛත්‍රී කරන්න එපා. ඒ කියන්නේ මෛත්‍රී කරන්න එපාම නෙවෙයි. මෛත්‍රී පතුරවන්න ඕන. ඒක අවස්ථාවෝචිත. ඉස්සෙල්ල කරන්න එපා කියන එක මේ කියන්නේ. ඊළඟට පරලෝසපත් නෑයන්ට ඉස්සෙල්ලම මෛත්‍රී පතුරවන්න එපා. අපි දන්නේ කොහේ ඉපදෙලා ඉන්නවද කියලා. එතකොට එතෙන්දී එන්නේ සැකෙන් ආයි කල්පනා කරගෙන ඉපදිලා ඉන්න තැන කොහෙද දන්නේ නැහැ. ඉපදින වෙලාවේ හිටියේ මෙහෙමයි ආදි වශයෙන් අන්තිමේදී මෛත්‍රිය අමතක වෙලා අර මැරිච් එක්කෙනා ගැන හිතා ඉන්න ගන්නවා. ඒ නිසා පරලෝසපත් අයටත් ඉස්සෙල්ලම මෛත්‍රී පතුරවන්න හොඳ නැහැ. මෙන්න මේ తත්වය පාලනය කරගන්න කුමක්ද කළ යුත්තේ? මේ හිතේ ඇලෙන ගැටෙන ස්වභාවය. දැන් අතිශයින්ම හිතවත් අයටයි රාගය ඇති වෙන විදිහට මෛත්‍රී කරන්න එපා කියලා කිව්වේ. හිත ඇලෙන නිසා. ඊළඟට ගැටෙන නිසා තමයි තරහකාරයන්ට මෛත්‍රී කරන්න එපා කියේ. මුලා වෙන නිසා තමයි පරලෝසපත් අයට මෛත්‍රී කරන්න එපා කිව්වේ ඉස්සෙල්ලම. අපේ හිත නිතරම ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයෙන් යුක්තයි. ඔන්න ඔය තත්වයෙන් හිත පාලනය කරගන්නවා කියන එක හරීම අමාරු අසීරු කටයුත්තක්. ඒ කටයුත්ත අපි කරන්න ඕන මෛත්‍රී කරනකොට ඒක අපිට කරන්න බැරි නම් අපි දක්ෂයෝ නෙවෙයි. එතකොට කුමක්ද කරන්න ඕන? සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අර කියන පුද්ගලිකත් ඔක්කොගෙම බැහැර වෙලා සමස්තයම අරගෙන මෛත්‍රිය පතුරවනවා. සබ්බේ සත්තා සියලු සත්වයෝ භවන්තු සුඛිතත්තා. ගොඩක් අය කියන්නේ වරද්දලා සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා කියලා. සත්තානේ තත් සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වූ සිත්ත්ත් වූ වෙත්වා කියලා අන මෛත්‍රී පතුරවනවා. සියලු සත්වයෝ කියලා ගත්තහම පුද්ගලිකත්ව නෑ. මමය, මගේය, මට හිතවත් අය, මාත් එක්ක තරහකාරයෝය කියලා මොනක්වත් කතාවක් නෑ. සමස්තය ඉන්නේ. එතන පුද්ගලිකත්වයෙන් බැඳෙන්නේ නෑ. තරහකාරයෝ කියලා එකක් නෑ. සමස්ත මධ්‍යස්ථ අරමුණක් එතෙන්දි හිතට එන. අන්න එහෙම සියලු සත්වයෝ ඉලක්ක කරලා මෛත්‍රිය පතුරවන එකට කියනවා නමක් අනෝදිස පරණ මෙත්තා කියලා. අනෝදි කියන්නේ ඕදි කියන්නේ සීමාව. දැන් දෙමව්පියෝ ගුරුවරයෝ වැඩිහිටියෝ ආදී වශයෙන් දාගත්තු සීමාවක් තියෙනවා එතන. සබ්බේ සත්තා කියවම සීමාවක් නැහැ. සමස්ත සත්ව ප්‍රජාවම අයිති වෙනවා. එතකොට අන්නේ විදිහට මෛත්‍රී කරන එක තමයි ඉස්සෙල්ලම කරන්න ඕන. නම් ඔන්න මතක තියාගන්න. තමන්ට මෛත්‍රී වැඩුවාට පස්සේ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියලා තමයි මෛත්‍රී පතුරවන්නේ. සාමාන්‍ය මෛත්‍රී භාවනාවේදී තියෙන්නේ හරියට බැලුවොත් මෛත්‍රී භාවනා කර්මස්ථාන 4යි. මොනවද ඒ? මම වෛර නැත්තේක් වෙමි, තරහ නැත්තේක් වෙමි, දුක් පීඩා නැත්තේක් වෙමි, සුවපත් වූ සිත් ඇත්තේක් වෙමි. අහං අවේරෝ හෝමි, අභ්‍යාපජ්ජෝ හෝමි, අනීඝෝ හෝමි, සුඛී යත්තානම් පරිහරා. ඔච්චරයි තියෙන්නේ. ඒ පස්සේ කාලේ තම තමන්ගේ හිත හදා ගන්න තමයි මම නිදුක් වෙම්වා මොනවද තියෙන්නේ ඔය ලෙඩ දුක් නැති වෙම්වා සැපවත් එක් වෙම්වා සල්ලි ලැබෙම්වා පෝසත් වෙම්වා අරවා මේ ඔක්කොම රටේ තියෙන ප්‍රාර්ථනා ඔක්කොම දාගෙන මෛත්‍රිය ඇති කරගෙන භාවනා හදාගෙන තියෙන පස්සේ මිනිසුන්ට ඕන විදියට. ඒක නෙවෙයි හරි කාරණා.
අපි මෛත්‍රී කරන්නේ අපේ හිතේ තියෙන තරහ නැති කරගන්න ඔන්න ඔය කාරණා 4යි තියෙන්න ඕන. වෛර නැත්තේක් වෙමි, තරහ නැත්තේක් වෙමි, දුක් පීඩා නැත්තේක් වෙමි, සුවපත් වූ සිත් ඇත්තේක් වෙමි. ඒ වගේම සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියලා සියලු සත්වයන්ට මෛත්‍රී පතුරවනවා. කොහොමද මේ මෛත්‍රී පතුරවන්නේ? මං කියවනේ කලින් අපේ හිත හැමතිස්සෙම ඇලෙන ගැටෙන පැත්තට නැඹුරු වෙනවා කියලා. ඉතින් මේ මෛත්‍රී සිත ඔය දෙපැත්ත ගහන්නේ නැතුව පාලනය කරගන්න ඕන. බුදුහාඳුර ඒකට උදාහරණයක් දීලා තියෙනවා. මාතා යතහා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණ. දැන් එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුවට දක්වන්නේ මොන වගේ සෙනෙහසක්ද? ප්‍රාණ ප්‍රිය සෙනෙහසක්. මගේ පණ වගේ කියලා සමහර අම්මලා දරුවන්ට කියයි. ඒතකොට ඒ අම්මා පණ ගියත් අර දරුවව රැක ගන්නවා. ඒ දරුවට දක්වන්නේ අප්‍රමාණ වූ සෙනෙහසක්. අන්න ඒ වගේ ඒ වම්පි සබ්බ භූතේසු සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ ඒ කියන්නේ ප්‍රමාණ කරන්න බැරි මෛත්‍රී සිත පතුරවන්න ඕන. කොහොමද පතුරවන්නේ? එක අම්ම කෙනෙක් එක දරුවෙක් රැක ගන්නට දරන ප්‍රයත්නය වගේ. එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුව රැක ගන්න දරන ප්‍රයත්න වගේ. දැන් ඕකටත් වැරදි අර්ථකථනයක් දීලා තියෙනවා අපේ සමාජයේ. මොකද්ද? එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුවට දක්වන්නේ යම්බදු ආදරය, දෙබඳු ආදරයකින් සියලු සත්‍යයන්ට මෛත්‍රී කරා. එතන තියෙන රාගය. එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුවට දක්වන්නේ මොන තරම් ආදරයක්ද? නේද? ඒ ආදරය කියන එක කුසලයක් නෙමෙයි. මතක තියාගන්න. ළමයින්ට අම්මල තාත්තල දක්වන ආදරය කුසලයක් නෙමෙයි. එහෙම කුසලයක් නම් ළමයි හදන එක තමයි නිවන් දකින්න තියෙන හොඳම මාර්ගය. එහෙම ළමයි හදලා නිවන් දකින්න ඒ විදිහට ආදරය කළ නිවන් දකින්න බෑ. ඒක තියෙන්නේ බැඳීමක් එක. එතන තියෙන රාගයක්. එහෙනම් මොකද්ද මේ උදාහරණෙන් කියන්නේ? මේ උදාහරණෙන් කියන්නේ අර අම්මා ඒ දරුවා රැකගන්න දරන ප්‍රයත්නයක් දරන්න ඕන මේ මෛත්‍රී සිත රැකගන්න. ඇලෙන ගැටෙන ස්වභාවයෙන් හිත මුදවා ගැනීම සඳහා මහා කැපකිරීමක් කරන්න ඕන. ඒ වගේම අර අම්මා දරුවාට දක්වන්නේ අප්‍රමාණ වූ සෙනෙහසක්. ඒ කියන්නේ සීමා සහිත එකක් නෙවෙයි. අන්න ඒ වාගේ අප්‍රමාණ වූ සිතවිලි ධාරාවක් ලෝකයට පතුරවන්න ඕන. කියන්නේ ඒ වගේ ආදරය කරන්න කියන එක නෙවෙයි. අප්‍රමාණ වූ මෛත්‍රී ප්‍රමාණ කරන්නේ නැති මෛත්‍රියක් තමයි අම්ම කෙනෙක් දරුවෙකුට දක්වන්නේ. ආදරයක් තමයි දක්වන්නේ. ඒ වගේ ප්‍රමාණ කරන්න එපා කියන එකටයි එතන උදාහරණ දීලා තියෙන්නේ. එහෙම නැතු ඒ ආදරයේ ස්වභාවය ගැන නෙවෙයි කියන්නේ. ප්‍රමාණය ගැනයි එතනදී ඒ උදාහරණය අරන් තියෙන්නේ. අන්න ඒ වගේ සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය පතුරවන්නට ඕන. ඒ වම්පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණං කියලා කිව්වේ ඒකයි. ඒතර මේ මෛත්‍රිය පතුරවනවා කියන එක ඇස් දෙක වහගෙන අත් දෙක උකිල තියාගෙනම කරන්න වුණත් නෑ. ඒක මෛත්‍රී එක ඉරියව්වක් විතරයි. මෛත්‍රී භාවනාවට නමක් දීලා තියෙනවා සබ්බත්තක කර්මස්ථානය කියලා. සබ්බත්තක කියලා කියන්නේ සෑම ඉරියව්වකින්ම කරන්න පුළුවන් එකක්. පන්සලට ගිහිල්ලා වාඩි වෙලා එක්තැන් වෙලා බොමළුවෙත් ඇස් දෙක වහගෙන ওই භාවනා කරන්න පුළුවන් වගේම ගෙදර දොරේ හැමතිස්සෙම ওই මෛත්‍රී කරන්න පුළුවන්, වඩන්න පුළුවන්. ඔය වාක්‍ය 4 කියනවා විතරක් නෙවෙයි අනිත් අයට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකත් මෛත්‍රියක් තමයි. තමන්ගේ හිත තුළ අන් අය කෙරෙහි මෛත්‍රිය දියුණු කරගන්නකොට තමන්ගේ හිත තුළයි ඒ මෛත්‍රී සිතිවිල්ල රැඳෙන්නේ. ඒ නිසා කුස්සිය අතු ගන්නකොට, කුස්සියේ වැඩ කරනකොට නම් මෛත්‍රී කරන්න. ගේ මිදුල අතු ගන්නකොට, රෙදි හොදනකොට ඔක්කොගෙද මෛත්‍රී කරන්න පුළුවන්. එළවලු කපන කොටත් එහෙමයි. නේ? එළවලු කපනකොට මේ කෑම කන අය සුවපත් වෙන්න ඕන, නිදුක් වෙන්න ඕන, නිරෝගී වෙන්න ඕන, වෛරයක් නැති වෙන්න ඕන. එහෙම හිතන්න පුළුවන්. බැන කරන්න යන්න එපා. මෙතන උයන්න කවුරුත් නැහැ, උදව්වට කවුරුත් නැහැ. ඌට පස්සේ ඕන තරම් කන්න නම් ඉන්නවා කික බැන කරන්න යන්න එපා. අර මෛත්‍රී සහගතව කරනකොට ඒකේ කෑමත් රහ වෙනවා. ඒ වගේ අනිත් වැඩ කටයුතු උනත් අපට
පහසුවෙන් කරගන්න පුළුවන්. අන්න එහෙම කරනකොට ඒව දකින්නව සමාජයේ උදවිය. අනේ මෙයා කොච්චර කරුණාවෙන්ද මෛත්‍රියෙන්ද මේව කරන්නේ කියලා අනිත් අයට පේන්න සැලසෙනවා. එතකොට ඒව එයා දකිනකොට මෙයා මේ තරහින් නෙවි මේව කරන්නේ. අපි කෙරෙහි මහා කරුණාව කියලා වටහා ගන්නවා. මම මේ ඔක්කොම ඔයාලට තියෙන ආදරෙහිඳයි මෙහෙම කරන්න කියලා වචනෙන් කියනකට වැඩිය අවබෝධ වෙන්නට ඉඩ හැරලා තමන්ගේ හැසිරීම් රටාව හදා ගැනීම තුළ විශාල පාඩමක් සමාජයට දෙන්න පුළුවන්. ඒක කාටවත් වෙනස් කරන්න බැරි වෙන විදිහට ඒ පාඩම ලබා දෙන්න පුළුවන්. අන්න ඒ ආකාරයට මෛත්‍රිය පතුරවන්න, මෛත්‍රිය දැනගන්න සලස්වන්න. එතකොට ඔන්න ඔය කාරණා ටික පින්වත්නි අනිවාර්යයෙන්ම මෛත්‍රී භාවනාව කරනකොට දැනගෙන මෛත්‍රී කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඉතින් හිත හැදෙන්න ඕන නම් සාම්ප්‍රදායිකවත් අර අපට මෛත්‍රී කරන්න ඕන නම් අර සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියලා හිතුවට පස්සේ ඔන්න මාමෙන්ම මාගේ දෙමාපියෝද ගුරුවරයෝද වැඩිහිටියෝද ආදි වශයෙන් ඒ අයට මෛත්‍රී කරන්න පුළුවන්. එතකොට දැන් තව එකක් තියෙනවා. ඒ තමයි මම කියලා එක්කෙනෙක් නැත්තම්. මම කියලා සත්වයක් පුද්ගලයෙක් කියලා ගන්න දෙයක් නැත්තම් අපි මම වෛර නැත්තෙක් වෙමි ආදී වශයෙන් හිතනකොට මමත් ඒ දියුණු වීමක් නේද වෙන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අපි දන්නවා බෞද්ධ භාවනා ක්‍රම ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මොකද්ද කොටස් දෙක? සමත භාවනාවයි විදර්ශනා භාවනාව. ඒතර මේ සමත භාවනා කොටස හැමතිස්සෙම සම්මුතියත් එක්ක ඉඳගෙන තමයි කරන්න වෙන්නේ. ලෝක සම්මුතියේදී අපි මම කියලා එක්කෙනෙක් ඉන්නවාය කියන දැක්මෙන් තමයි වැඩ කරන්නේ. සත්වයා කියන සම්මුතිය අපි ලබා දීලා තියෙන පංචස්කන්ධයකට. එතකොට ඒ සම්මුතියෙහි පිහිටලා සම්මුතියෙහි ජීවත් වෙන සියලු දෙනාට මේ මෛත්‍රී පතරවීම වෙනවා. එතන කරන්නේ සම්මුතියේ. ඒ සම්මුතියේදී මෛත්‍රී සමාධිය උපදවාගෙන සමත භාවනාවෙන් සමාධිය උපදවා ගත්තට පස්සේ විදර්ශනාවට හරවනකොට මේ මෛත්‍රී භාවනාව තුල සිදු වූ සියලු නාම රූප ධර්මයන් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා ත්‍රිලක්ෂණයට මෙනෙහි කරලා කල්පනා කරන්න පුළුවන්. හැබැයි ඒ தത്വයට එන්න නම් ඉස්සෙල්ලා අර සම්මුතියේ ස්ථාවර භාවය ඇති කරගන්න ඕන. එහෙම නැතුව මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ, ඒ හින්දා මෛත්‍රී කරන්නත් ඕන නැහැ ආදී වශයෙන් හිතනවා නම් ඒක අතිධාවනකාරී සිතුවිල්ලක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ කරුණ කෙරෙහි අවධානය යොමු කරගෙන හොඳට යමෙක්ද මෛත්‍රී කරන්න පුළුවන් නම්, මෛත්‍රී වඩන්න පුළුවන් නම්, මෛත්‍රී පතුරවන්න පුළුවන් නම් එයා තමයි නියම ධර්මානුකූලව මෙත්සිත දියුණු කරන පුද්ගලයා බවට පත් වෙන්නේ කියන එක අපි අවධානය කරගන්න ඕනේ. ඉතින් එලෙසින් සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වෙලා පොඩ්ඩක් බුද්ධිමත්ව නුවණින් කල්පනා කරලා මේ මෛත්‍රී සතිය දියුණු කර ගැනීමට උත්සාහවත් වෙන්න. ඒ සඳහා හැම දිනාටම මේ දේශනාව උපකාරයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිනවා. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපුව හොඳට අහගෙන හිටියද බලන්න. මම අද කියලා දුන්නේ මෛත්‍රී භාවනාව ගැන කරණීය මෙත්ත සූත්‍රානුසාරයෙන් දන්න දෙයක් ගැන නොදන්න කාරණා කීපයක්. මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වයට ඒ මෛත්‍රී සහගත සිතවිලි හිතේ දියුණු කරගන්න එකට තමයි මෛත්‍රී භාවනා කියන්නේ. මෛත්‍රී භාවනාවේ ප්‍රධාන කොටස් කීයක් කිව්වද? දෙකයි. මොකද්ද? මෛත්‍රිය වැඩිමයි මෛත්‍රිය පැතිරවීම. වඩන්නේ කාටද? තමන්ට, පතුරවන්නේ අනුන්ට. එතකොට වැඩිමේදී වඩාත්ම යෝග්‍ය අදිෂ්ඨානයේද ප්‍රාර්ථනාවද? අදිෂ්ඨානයයි. පැතිරවීමේදී ප්‍රාර්ථනාවයි. එතකොට මෛත්‍රිය තමා තුළ ඉස්සෙල්ලම වර්ධනය කරලා අනිත් අයට පතුරවනෝ. ඉස්සෙල්ලාම මෛත්‍රිය පතුරවන්න හොඳ නැති කී දෙනෙක් කිව්වද? 5 දෙනෙක් කිව්වා. කවුද 5 දෙනා? පිරිමි එක්කෙනෙක් මෛත්‍රී කරනවා නම් ගැහැණු කෙනෙකුට මෛත්‍රී පතුරවන්න හොඳ නැහැ. ඉස්සෙල්ලම ගැහැණු කෙනෙක් මෛත්‍රී කරනකොට පිරිමි එක්කෙනෙකුට ඉස්සෙල්ලම මෛත්‍රී පතුරවන්න හොඳ නැහැ. ඊට පස්සේ අතිශයින්ම හිතවත් එක්කෙනාට මෛත්‍රී ඉස්සෙල්ලම පතුරවන්න හොඳ නැහැ.
අතිශයින්ම තරහකාරීට ඉස්සෙල්ලා මෛත්‍රී පතුරවන්න හොඳ නැහැ. ඊළඟට පරලෝසපත් නෑයන්ට ඉස්සෙල්ලා මෛත්‍රී පතුරවන්න හොඳ නැහැ. එහෙනම් ඉස්සෙල්ලා මෛත්‍රී පතුරවන්න ඕන කාටද? සියලු සත්වයන්ට. ඒකට නමක් කිව්වා සියලු සත්වයන්ට මෛත්‍රී පතුරවීමට අනෝදිස පරණ මෙත්තා කියලා. සීමාවක් නැතුව මෛත්‍රී පැතිරවීම. හරියට අම්ම කෙනෙක් දරුවෙකුට සීමාන්තිකව ආදරය කරනවා වගේ සීමාන්තිකව සියලු සත්වයන්ට මෛත්‍රී කරනවා. ඒක අදහස. හරියට එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුව රැක ගන්න පණ වගේ කටයුතු කරන අන්න ඒ වගේ ඇලෙන ගැටෙන මුලා වෙන සිත නොයලී නොගටා නොමුලාව මේ මෛත්‍රී සතියෙහි ආරක්ෂා කරන්නට කැපවීමෙන් වැඩ කරන්න. අන්න එහෙම වැඩ කරන කෙනාගේ හිත තුළ මෛත්‍රිය දියුණු වෙනවා. මෛත්‍රිය පතුරවන තරමටත් එයාගේ හිත පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු හිත තමයි එයාගේ හිත තුළ කුසලය දියුණු කරන්නේ. ඒ කුසලය තමයි එයාට නිවන පිණිස උපකාර වෙන්නේ. ඒ ලෙසින් කටයුතු කරන්න හැම දිනාටම මේ දේශනාව උපකාරයක්ම වේවා. මේ උතුම් කුසල් බෙලෙන් හැමත හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නේ චිත්‍රලතා ගුණවර්ධන මහත්මනිය, අමිල භානුක ගුණවර්ධන පුතණුවන්, මිලින්ද ගුණවර්ධන පුතණුවන්, චාමරීලයනි ලේලිය කියන පින්නතුන් ඒක රාශි වෙලා මීට දෙවසරකට කලින් අභාව ප්‍රාප්ත වූ ප්‍රේමතිලක ගුණවර්ධන මහත්මයා, දයබර ස්වාමි පුරුෂයාණන්, පියාණන්, ඒ මාමණ්ඩිය ශ්‍රේෂ්ඨ ඥාතිවරයාණන් සිහිපත් කරලා එතුමාට පින් අනුමෝදන් කරන්නත්, දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් මේ පින්කම මෙලෙසින් කරන්නේ. විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීලා උතුම් ධර්ම දානී සිද්ධ කරලා පහල කරගත් උතුම් කුසල් බෙලින් මේ පරලෝසපත් සියලු ඥාතීහු සුවපත්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශීර්වාදයේ රැකවරණිය මේ පින්නතුන් හැම දිනාටම සලසත්වා. චිත්‍රලතා ගුණවර්ධන මහත්මණිය ඇතුළු පවුලේ හැම දිනාටම, ප්‍රේමලතා රත්නායක මහත්මණිය ඇතුළු පවුලේ හැම දිනාටම, ලිලාන් රත්නායක හා පියුම් රත්නායක දියණිය කියන ඒ පින්නතුන්ට, ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සහභාගී වුණ හැම දිනාට, ශ්‍රවණය කරන හැම දිනාටමත් දෙවියන්ගේ දැහැමි රැකවරණ නිරතුරුව සලසත්වා. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. මේ උදාාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බල මහිමින් පින්නතුන් හැම දිනාටම මෙලව සුව වේවා, පරලොව සුව වේවා, හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ධර්මදේශනාව පවත්වා වදාළ කොළඹ හත බෞද්ධ ආලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජ්‍යපාද තලල්ලේ චන්දකීර්ති ස්වාමින්ද්‍රයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමා සිටිමු. ස්වාමින්ද්‍රයන් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තව බොහෝ කල සිදු කරන්නට අවැසි ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමවටපත් වෙනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්ධකාරේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධ ගුවන්විදුලි ධර්ම දේශනාව